නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට අප දැන් කතා කරමින් සිටින්නේ ඉරිදිපාදයන් දියුණු කර ගැනීමේදී ඒ සඳහා ඒ සතරක් වූ ඉරිදිපාදයන් පුරුදු පුහුණු කර ගැනීමේදී මුලින්ම මූලිකවම කෙනෙක් දුරු කරගත යුතු, බැහැර කරගත යුතු කරුණු කාරණාවන් එකිනෙක තමයි දැන් කතා කරමින් සිටින්නේ. එතකොට එහිදී ඔබට මතක ඇති ඒ ඡන්දයෙන් බලවත් කැමැත්ත මුල් කරගැනීමෙන් හෝ වීරියෙන් බලවත් වීරිය මුල් කරගැනීමෙන් හෝ චිත්තය බලවත් අධිෂ්ඨානය මුල් කරගැනීමෙන් හෝ විමර්ශාව බලවත් නුවණින් විමසීම මුල් කරගැනීමෙන් හෝ යම් කෙනෙක් මේ ඉරිදිපාදයන් පුරුදු කරගන්නකොට මුලින්ම ඔහුගේ කරුණු කාරණාවන් කිහිපයක් ඔහු දුරු කරගන්න ඕන, සමාධිය ඇති කර ගැනීම පිණිස. එතකොට එහිදී මුලින්ම අප සාකච්ඡා කළා, ඔබට මතක ඇති කලින් වැඩසටහන් වල අතිලීනී කියලා වචනයක්. ඒ කියන්නේ එහි තේරුම තමයි අතිශයින් සැඟවී ගියා කියන වචනය. එතකොට කුමක්ද මේ අතිශයින් සැඟවී ගිය ඡන්දය කියන්නේ? අතිශයින් සැඟවී ගිය වීරිය කියන්නේ? අතිශයින් සැඟවී ගිය චිත්තය, අතිශයින් සැඟවී ගිය විමර්ශනයෙන් තොරව ඒට යා නොදී සිත දමනය කරගන්න ඕනි කියන කරුණ සාකච්ඡා කළා. එතකොට අතිශයින් සැඟවී ගිය කියන කරුණට අදාළ වන්නේ, අතිලීනී කියන එකට අදාළ වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, ඔබට මතක ඇති, ඒට කුසීතකම මුල් වන්නේ. ඊළඟට දෙවන කරුණ හැටියට දුරු කරන්න ඕන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අතිපග්ගහිතෝ. ඒ කියන්නේ එහි තේරුම තමයි ඕනෑමටත් වඩාගත් වීරියකින් තොරව. වීරිය කියන්නේ දැඩිව නොගෙන, ඕනෑමටත් වඩා නොගෙන. ඒ ගැන අපි කතා කළා. එතකොට ඒ මුල් වන්නේ භාග්‍යතුන් වහන්සේ ඕනෑමටත් වඩාගත් වීරියකින් යුක්තව කරන්න ගියොත් ඒ උද්ධච්චයට, විසිරීමට තමයි ඒ කරුණ හේතු වෙන්නේ. දැන් අතිලීනී අතිශයින් සැඟවීම කියන කරුණ කුසීතකම මුල් කොටගෙන එන එකක්. අතිපග්ගහිතෝ, ඒ කියන්නේ දැඩිවගත් වීරිය හේතු වෙන්න ඔහුට වෙන්නේ කුමක්ද? උද්ධච්චයට යන එකයි, විසිරීමට යන එකයි. අතිපග්ගහිතෝ, උද්ධච්චයට යනවා කියන කරුණ ගැන කතා කළා. එතකොට එහිදී මුලින්ම ඒ විසිරීමට හිත නොයා මූලිකව හිත සාන්ත කරගනිමින්
බණ භාවනාවට කෙනෙක් මූලිකවම පුරුදු කරගන්න හැටි, මුලින්ම කෙනෙක් භාවනා කරන්න සූදානම් වෙන හැටි අපි ගියවර වැඩසටහනේදී සාකච්ඡා කළා. ඒ වගේම තමයි එහිදී ඒ උද්දච්චයට හිත නොයා පවත්වා ගැනීම පිණිස අපි ඒ සමත භාවනා පැත්ත මූලිකව දියුණු කරගන්න ඕනේ කියන කරුණ, ඒ වගේම සක්මන කියන කරුණ, ඒ වගේම තමයි එහිදී අපිට කතා කරන්න අතපසු වෙච්ච කරුණක් තමයි දැන් ඒ උද්දච්චයට හිත යනකොට, ඒ විසිරීම කරා හිත යනකොට, එතකොට එහිදී වෙන්න තිබෙන්නා වූ ඒ විසිරීමට යන අරමුණුත් පුළුවන් නම් ඒකේන අනිත්‍ය වශයෙන් විදර්ශනා කරෑමක් දකින්න පුළුවන් නම් ඒකත් බොහෝ සෙයින් උපකාර වෙන කරුණක්. එතකොට ඒත් මතක තියාගන්න ඕන. එතකොට ඔය කරුණු දෙක, ඊළඟ කරුණ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තමා තුළට හැකිලී ගිය කියන එක. අජ්ජත්තං සංකිට්ඨෝ කියන වචනය. තමා තුළට ඡන්දය, චිත්තය, විරිය, විමර්ශනය කියන ඒ කරුණු, එතකොට ඒ කෙනා ඒ කිසි කරුණක්, පළවෙනි එක තමයි සැඟවීමකට යා නොදී, ඊට පස්සේ ඒ කිසිම කරුණක් බලවත්, ඒ කියන්නේ ඕනෑවටත් වඩාගත් වීරියකින් නොගෙන කියන එකයි වැදගත් වන්නේ. එතකොට එහෙම වුණොත් තමයි උද්දච්චයට එන්නේ. එහෙම නොගෙන ඊට පස්සේ තමයි ඒ ඡන්ද, චිත්තය, විරිය, විමර්ශා කියන කාරණාවන් අජ්ජත් සංකිට්ඨෝ ඇතුළට තමා තුළට හැකිලී නොයා, ඒ කියන්නේ ඡන්දය තමා තුළට හැකිලී නොයා පවත්වා ගන්න ඕන. වීරිය තමා තුළට හැකිලී නොයා පවත්වා ගන්න ඕන. ඒ කියන්නේ දැන් තමා තුළට හැකිලී නොයා කියනකොට මේක නිකන් එතකොට හිතෙන්න පුළුවන් කෙනෙකුට නිකන් දඬු කෑල්ලක්, කොළ කෑල්ලක් නමන වගේ එකක්වත්ද මේ කියලා. යකඩයක් නමන වගේ කියලා. ඇයි ඇතුළට නැමී කියන කරුණු එහෙම නෙමෙයි මේ කියන්නේ. හැකිලී කියලා කියන්නේ ඒ ඡන්දයට හැකිලෙන්න දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ දුර්වල වෙන්න, අකර්මණ්‍ය වෙන්න දෙන්න හොඳ නැහැ කියන එකයි. ඊට පස්සේ වීරියට අකර්මණ්‍ය වෙන්න, දුර්වල දෙන්න, හැකිලෙන්න නොදී කියන එකයි. ඊට පස්සේ ඊළඟ එක තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඔය කරුණු හතරම අජ්ජත්තං සංකිට්ඨෝ කියන්නේ අන්න ඇතුළත හැකිලී නොදී. ඒ කියන්නේ ඒ වීරියට, චිත්තයට, අදිෂ්ඨානයට, ඒ විමර්ශනයට අකර්මණ්‍ය නොවි. ඒ කියන්නේ හැකිලීමට නොදී, දුර්වල නොවි යන්න පවත්ව ගන්න ඕනේ. එතකොට මොකක්ද මේ අජ්ජත්තං සංකිට්ඨෝ කියලා කියන එකේ හරිම තේරුම? දැන් හැම එකම එක එක කරුණු කාරණාව අන්තර්ගත වුණානේ. දැන් අතිලීනී කියන එකට කුසීතකම මුල්ලුනි. අතිපග්ගහිතෝ කියන එකේදී මුල්ලුනි ඔබට මතක ඇති උද්දච්චය. එතකොට මේ අජ්ජත්තං සංකිට්ඨෝ ඇතුළත හැකිලී ගියා කියන එකට මුල්වන්නේ කොමක්ද? ඒ තමයි ඒ නීවරණේ තමයි ඒකට කියනවා තීන මිද්දය කියලා. නිදිමත හා අලස බව කියන කරුණ. එතකොට නිදිමතටත් අලස බවටත් නොයාන්න සිත පවත්වා ගන්න ඕන. එතකොට ඔය මේ 이르දිපාද වැඩිමේදී ඊළඟ එක තමයි බහිද්ධ වික්ඛිත්තෝ කියන කරුණ. බාහිරට විසිරීමට නොදී සිට. ඒතර බාහිරට සිත විසිරෙනවා කියන එකේදී ඒ කරුණ කොමක්ද කියන එක ශාස්ත්‍රඥ විස්තර කරනවා. ඒ තමයි කාම අරමුණු ඔස්සේ කියන එක. නොයෙකුත් විතක්ක ਵਿਚාරයන් කාම අරමුණු ඔස්සේ අන්න විසිරෙනවා. එතකොට ඒට නොදී දැන් ඔන්න ඔය විදිහට 이르දිපාදයෙන් කෙනෙක් පුරුදු කරගන්න ඕනේ. දැන් ඔය එකින් එක අපි විස්තර ඇතුව කතා කරන්න තියෙනවා. ඊට පස්සේ තමයි අර සංඥා ඔබට මතක ඇති. පෙරපසු සංඥාවෙන්, පච්චාපුරේ සංඥාවෙන් වාසය කරන්න පුරුදු කරගන්න ඕනේ. ඒතකොට ඒ කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර ගියවර අපි කතා කරමින් හිටියේ මේ අතිපග්ගහිතෝ කියන කරුණ. ඕනෑමටත් වඩාගත් වීරියෙන් තොරව මේ 이르දිපාදයෙන් දියුණු කරන්න ඕන කියන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතකොට එහිදී ඔබට මතක ඇති මේ ඉන්ද්‍රිය ධර්මයන් එකිනෙක
දැන් මෙතනදී මූලික වුණේ දැන් වීරිය කියන එක දැන් ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් වීරිය කියන එක අවශ්‍යයි කියන එක. වීරිය කියන එක අවශ්‍යයි. හැබැයි මෙතනදී තියෙන්නේ කොහොමද? ඕනෑවට වඩා ගන්න එපා කියන එකයි. එතකොට ඒ කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දැන් වීරිය කියන එක අයිති වෙන්නේ ඉන්ද්‍රිය ධර්මයක් නේ. සතර සම්‍යක්ප්‍රධාන වීරිය ගැන කතා කරනකොට ඒ වීරිය කියන එක අයිතිවන්නේ ඉන්ද්‍රිය ධර්මයකට. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට ඔය පහට කියනවා ඉන්ද්‍රිය ධර්මයන් කියලා. පංච ඉන්ද්‍රිය ධර්ම. එතකොට මේ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් වීරිය කියන එක ඉන්ද්‍රියක්. එතකොට මේ වීරිය ඉන්ද්‍රිය තමයි සතර සම්‍යක්ප්‍රධාන වීරිය කියලා සාකච්ඡා කරන්නේ. දේශනාව තුළ සඳහන් වන්නේ. දැන් මෙහිදී දැන් මේ irdipaadayanගේ ප්‍රධාන සංඛාරය කියන වචනේදී විස්තර වන්නේ තේ සතර සම්‍යක්ප්‍රධාන වීරියයි. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර මතක ඇති ඔය විදිහට. විරිය සමාධි ප්‍රධාන, චිත්ත සමාධි ප්‍රධාන, අවිමංසා සමාධි ප්‍රධාන සංඛාර ඔය විදිහට. ඒතර ප්‍රධාන සංඛාරය කියලා කියන්නේ මේ වීරිය කියන එක. ඒතර ඒ කියන්නේ මේ විරිය ඉන්ද්‍රිය කියන කරුණ. වීරිය කියන කරුණ කියන එකයි. එතකොට දැන් මෙතනදී මේ වීරිය කියන කරුණ වගේම එතකොට වීරිය තියෙනවා ඒක ක්‍රමානුකූලව වැඩි යුතු ආකාරයක්. ඒකයි මෙතන ඕනෑවට වඩා ගත නොහැකි කියලා. ඒකට දැන් උදාහරණයක් අපි කතා කළා. ඒ සෝන ස්වාමීන් වහන්සේගේ විස්තරේ. ඒ වීරිය ගත්ත හැටි. එතකොට ඒක අන්න විසිරීමකට ගියා. එතකොට වීණාවේ උපමාව කරමින් බුදුරජාණන්සේ දේශනා කරන්නේ සෝන ස්වාමීන් වහන්සේට. තත වීණාවේ තත් උපමා කරගනිමින්. අන්න ඒ දැන් උදාහරණයක්. ඒ ධර්මයේම තියෙන. එතකොට ඒ කියන්නේ වීරිය යම් ක්‍රමානුකූලව පුරුදු කරගත යුතු දෙයක්. ඒන වීරිය ඒ වගේම නම් අනිත් ඉන්ද්‍රිය ධර්මයනුත් ඒ කියන්නේ එකින් එක සමව පවත්වා ගත යුතුයි. ශ්‍රද්ධාව ඊළඟට ඊළඟ ඉන්ද්‍රිය ශ්‍රද්ධාව ඊළඟට වීරිය ඊළඟට සතිය ඊළඟට සමාධිය ඊළඟට ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් සමානුපාතිකව වඩාගත යුතුයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩි යුතු ආකාරයක් තියෙනවා. වීරියට බලවත් ලෙස යනෝදී එක්ක ශ්‍රද්ධාවට බලවත් ලෙස ප්‍රඥාවටත් බලවත් ඒ සියල්ල සමාන්තරව පවත්වා ගත යුතු ස්වභාවයක් තියෙනවා. එතකොට මේ සම්බන්ධව හරි ලස්සන දේශනාවක් බුදුරජාණන්සේගේ බුද්ධ දේශනාවේ තියෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් එකින් එක බෙදා දක්වමින් ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මනාකොට පිහිටන ආකාරය ගැන හරි ආශ්චර්ය දේශනාවක්. දැන් ශ්‍රද්ධාව කියලපුවාම ඕන කෙනෙක් හිතන්නේ හායි හූයි ගාලා කියන හැම එකම එහෙම් පිටින්ම ගිලින එක කියලානේ. මේ දැන් මේ ගිලින ස්වභාවයක් මේ නිකම් වැඳගෙන පෙරලාගෙන බඩගාගෙන යන ස්වභාවයක් තමයි ගොඩක් අය හිතන්නේ මේ වස්ත්‍රයෙන් ඇඳුමින් නිකන් කතා බහෙන් නිකන් ලාලිත්‍යයෙන්. ඒකට ඒක තමයි සමහර අයගේ එයා හිතන ඉන්ද්‍රිය. හැබැයි අතිශයින්ම ඊට හාත්පස ඒ වගේ ලාමක නොවන කියන්නේ ඊටා ගැඹුරු ආශ්චර්ය අద్භූත දෙයක් තමයි මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ විරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ. සති ඉන්ද්‍රිය කියලා කියන්නේ. සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ ඇඳුමකින් මේ රෙදි කෑල්ලකට සීමා වෙන මේ මඩ ගොඩක වඳින එක ඒ වගේ නිකන් කතා බහට නිකන් මේ ඇදලා පැදලා ගන්න ස්වභාවයක් වගේ ලාමක දෙයක් නෙමෙයි මේ ආශ්චර්ය දේ. එතකොට මේ ලස්සන කරුණ භාගතුනසේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමව වැඩෙන ආකාරය ගැන ඉන්ද්‍රිය ධර්මයන් පිහිටන ආකාරය ගැන හරියටම මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කිව්වේ මොකක්ද? ඔන්න පිහිටියා. ඔන්න එතකොට ඒ වීරිය, ඒ සතිය, ඒ සමාධිය දැන් වැඩෙන හැටි, මෙන්න ඔහුගේ ප්‍රඥාව වැඩෙන හැටි, මෙන්න ඒකයි යාගේ ප්‍රඥා ඉන්ද්‍රිය වන්නේ කියන කරුණ ගැන හරිය ලස්සන දේශනාවක් මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන හැටි තියෙනවා. ඒ තමයි සංයුත්ත නිකායේ පස්වන පොත් වහන්සේගේ පළවෙනි කොටසේ. දැන් ඉර්ධිපාද සංයුත්තේ තියෙන පස්වෙනි පොත් වහන්සේගේ දෙවෙනි කොටසනේ. මේ සූත්‍රයේ තියෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් අයිති කොටසේ.
ඉන්ද්‍රිය සංයුක්තය. දැන් 이르දිපාද තියෙන්නේ 이르දිපාද සංයුක්තය. පහේ දෙක කොටසේ. ඉන්ද්‍රිය සංයුක්තය තියෙන්නේ පහේ එක කොටසේ. සංයුත්ත නිකායෙම. පස්වෙනි පොත් වහන්සේගේ එක කොටසේ. එතකොට අන්නේ ඉන්ද්‍රිය සංයුක්තයට අයිති ලස්සන දේශනාවක් මේ අපි දැන් මෙතනදී සාකච්ඡා කරන්න ඕනේ. මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම කියන කරුණත් මේට අදාළ නිසා. එතකොට මේ දේශනාවේ තමයි මේ දේශනාවේ නම ආපන සූත්‍රය. ඒ කියන්නේ මේ ආපන කියන ගම මූලික කරගෙන ඒ ගමේ නම තමයි ආපන කියන ගම. එතකොට ඒ ගමේ නමින් තමයි මේ සූත්‍රය තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් හරි ලස්සන ප්‍රශ්නයක්. අපි වගේ මේ රෙදි කෑලි ගැන මේ වඳින හැටි මේ නිකන් hina වෙලා කතා කරන ඒවා ඒ වගේ නිකන් මේ ලාමක තොඳොල් වලින් මයින් ප්‍රශ්නයක් නෙමෙයි මේ අහන්නේ අහගන්න. ඒ තමයි తත්‍රකෝ භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තේසි. සාරිපුත්තයන් වහන්සේ ආමන්ත්‍රණය කළා අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අහනවා ශාස්ත්‍රුන් වහන්සේ යෝසෝ සාරිපුත්තේනි ආර්ය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා තථාගතේ ඒකාන්ත ගතෝ අභිප්පසන්නෝ අපිනසෝ තථාගතෝවා තථාගත ශාසනේවා කංකේයවා විචිකිච්ඡේය වාති. ඒ කිව්වේ මොකක්ද? ඒක තේරුම තමයි සාරිපුත්තේනි යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් තථාගතයන් පිළිබඳව ඒකාන්ත බවට පැහැදී ගොස් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා කියලා කියනවනේ. දැන් ඔය අද කාලේ වගේ අපි නම් හරි ශ්‍රද්ධාවෙන් දැන් ඔන්න ඔය වගේ දැන් කියවනවා නම් එහෙම යුක්ත වෙනවා කියලා කියනවා නම් යම් කිසි කෙනෙක්. එතකොට යුක්ත වූයේ නම් ඔහු ඔන්න හරි ලස්සන ටිකද තථාගතේවා තථාගත ශාසනේවා තථාගතයන් වහන්සේ පිළිබඳව හෝ තථාගතයන්ගේ සසුන පිළිබඳව හෝ කංකේයවා කංකේය කියන්නේ සැක කරනවා කියන එක. එතකොට සැකයෙන් කියන්නේ කංකේය කියන්නේ මෙතනදී හරිය වචනේ කුකුස් කරනවා නම් කංකේයවා විචිකිච්ඡේයවාති සැක කරන්නේද කුකුස් කරන්නේද සැක කරන්නේද කියලා අහනවා කියනවා. දැන් ඒ කියන්නේ දැන් අපේ වචනෙන් කිව්වොත් දැන් ඔන්න කෙනෙක් ඉන්නවා මම හරි ශ්‍රද්ධාවන්ත මෙහෙම මට ශ්‍රද්ධාව තියෙනවා අර මෙහෙමයි දැන් කියනවා කියමුකෝ. දැන් ওই විදිහට කියන කෙනෙක් ඒ තථාගතයන් වහන්සේ ගැන හරි තථාගතයන් වහන්සේගේ ශාසනය ගැන හරි කුකුස් කරනවාද සැක කරනවාද යා විචිකිච්ඡේයවා සැක කරනවාද කියලා ඇහුවා. ශ්‍රද්ධාවන්තයි කියලා ප්‍රතිඥා දෙන කෙනෙක්. දැන් මේ සූත්‍රය ආරම්භයේදී. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යෝසෝ භන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආර්ය ශාවකෝ තථාගතේ තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක තථාගතේ ඒකාන්තගතෝ අභිප්පසන්නෝ සෝ තථාගතේවා තථාගත ශාසනේවා කංකේයවා විචිකිච්ඡේවා. ස්වාමීනි යම් මේ ආර්ය ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ පිළිබඳව ඒකාන්ත බවට පැහැදී ගොස් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නේ නම් ඌයේ නම් ඔහු තථාගතයන් වහන්සේ පිළිබඳව තථාගතයන් වහන්සේගේ සසුන පිළිබඳව සැක නොකරන්නේය විචිකිච්ඡා නොකරන්නේය. ඔහු සැක කරන්නේ විචිකිච්ඡා කරන්නේ නැහැ කියනවා. ඒ ශාසනය පිළිබඳව. එතකොට මේ ශාසනය පිළිබඳ සැකය විචිකිච්ඡාව කියන කරුණු නිසා තමයි දැන් සරල උදාහරණයක් ගත්තොත් ඒ සැකය විචිකිච්ඡා කියන කරුණු නිසා තමයි ඔහු එක එක්කනා විවිධ කෝණ වලින් විවිධ දේවල් වලින් ඔහු ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඔහුගේ වීරිය ගැන ඔහුගේ සිහිය ගැන ඒ විවිධ දේවල් කතා කරන්නේ. විවිධ දෘෂ්ටි වලට විවිධ ආකල්ප වලට විවිධ මතවාද වලට කෙනෙක් පැටලෙන්නේ මේ සැකේ නිසා. මේ කුකුස නිසා මේ විචිකිච්ඡාව නිසා.
ඒතකොට දැන් අපිට ඒක සරලව තේරුම් ගන්න ලංකාවේ මේ කාලෙට දැන් මොකද්ද දැන් ඒ සැකයෙන් විචිකිච්ඡාවෙන් හිටපු අය නිසානේ දැන් ඔන්න අවුරුද්දක් තිබ්බා. දැන් අවුරුදු මේලා දැන්නේ හම්බෙලා තියෙන මේලා එක. දැන් ඔන්න ගෙවල් ඇතුළට ඉල්ල රින්ගන් ඉන්න වෙන. දැන් අවුරුදු මේලා. දැන් මේ කාලේ අයියේ. අවුරුදු මේලාව දැන් තමයි හම්බෙන්නේ. ඒ මොකද දැන් මේ සැකයෙන් විචිකිච්ඡාවෙන් ඉන්න නිසා මහා ලොකුට සද්ධාවන්තයි කිය මේකන් කියව ඉඳලා නැකත් කේන්දර සවරන්න ගිහිල්ලා දැන් ඔන්න අනාගත. මේ අනාගත මේ සැකේ විචිකිච්ඡාව නිසා. ඒ අනාගත ගොඩාක් අය හිස තෙල් ගෑවෙක ඔය දුරුවනලිසෑය ගාව වෙන්න පුළුවන්. ජයශ්‍රීමා බෝධිය වෙන්න පුළුවන්. තමන්ගේ පන්සලේ වෙන්න පුළුවන්. බෝධින් වහන්සේට වෙන්න පුළුවන්. හිස තෙල් ගහන්න ඇත්තේ. නමුත් ඒ කියන්නේ හරි ශ්‍රද්ධාවන්තයි කියලා. නමුත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ එපා කියපු දේම කරන්න ගිහිල්ලා දැන් අනාගෙන දැන් අවුරුදු මේලා හම්බෙලා තියෙන්නේ. දැන් දිගට හරහට හම්බ වෙනවා. ඉන්දියාවේ කුම්භ මේලා, ලංකාවේ අවුරුදු මේලා. දෙගොල්ලටම මේලා එක හම්බ වෙනවා දැන්. එතකොට මේ සැකය, මේ විචිකිච්ඡා, මේ හේතුව මේ මිත්‍යා දෘෂ්ටි වලට ආකල්ප මතවාදේ හැම දෙයකම යන්නේ. හැබැයි පොරොන්දු දෙන්නේ කොහොමද? අපි ශ්‍රද්ධා, අපි සුපිරි, අපි සුදු රෙද්ද ඇට හැඳන් ඉන්නේ. නමුත් එපා කියපු දේ ඒ තමයි ගිහින් බදාගත්තේ. ඒක තථාගත ශ්‍රාවකයෙකුට එහෙම වෙන්න බෑ කියනවා ශාස්ත්‍රඥ වහන්සේ. එහෙම විය නොහැකි කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ආනේකයි. එතකොට එහෙම නොවි මෙන්න බලන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් පිහිටන හැටි කෙනෙක්ගේ. ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සද්ධායිස්ස භන්තේ අරිය ශාවකස් ඒතම් පාටිකංකං. ස්වාමීනි සදහවත් ආර්ය ශ්‍රාවකයාට මේ කැමැති විය යුත්තේ. ඔන්න කැමැති වෙන දේවල්. පායට නිදි කුඹ හිසට බෙලිකටු තියාගෙන තෙල් ගානේව නෙමෙයි. ඔන්න කැමැති වෙන දේ මේ කැමැති විය යුත්තේ. ඒ තමයි එනම් යං ආරද්ධ විරියෝ විහෙරිස්සති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා ධල්ල පරක්කම අනික්කිත දූරේ කුසලීසු ධම්මේසු. ඒ තමයි කියනවා අකුසල් දහම් එනම් අකුසල් දහම් ප්‍රහාණී පිණිස කුසල් දහම් ඉපදවීම පිණිස කුසල් දහම් පිළිබඳව දැඩි වීරියක් දැඩි පරාක්‍රමයක් අත් නොහල වීරියක් ඇතිව පටන්ගත් වීරියෙන් වාසය කරන්නේ කියන කරුණයි. ස්වාමීනි ඔහු තුල යම් වීරියක් ඇද්ද මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ කෙනෙකුට එහෙනම් ඉස්සරලාම හිතෙන්නේ මොකද්ද? එහෙනම් මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මේ ප්‍රහාණය කරන්න, මේ දුරු කරන්න, මේ අත්හරින්න. දැන් බලන්නකෝ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය තියෙන හරි ලස්සනට භාගතුන ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලෝ බලන් දේශනා කරලා තියෙන හැටි. දුරු කරන්න, අත්හරින්න, ආලේ රහිත වෙන්න, තෘෂ්ණා දෘෂ්ටියෙන් ගැලවෙන්න. එහෙම දහමක් තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට අන්න ඒ කෙනාට ඇහුනට පස්සේ මෙන්න මේ දේවල් පුරුදු කරන්න. මේ ඡන්දය, චිත්තය, විරිය, වීමන්සනය කියන ඉන්ද්‍රිය පාදයන් පුරුදු කරගන්න. කියලා ඇහුනට පස්සේ අන්න ඔහුට අකුසලයේ දුරු කරන්න කුසල් වඩන්න අන්නේ කෙනාට ආසාව ඇති වෙනවා. අනේ මේ දේවල් මට කරන්න හිතෙනවා නම් කොච්චර හොඳද කියලා අන්නේ කෙනාට හිතෙනවා. බලන්න මේ වෙනදී මේ පුද්ගලයෙකුත් මේ විපර්යාසය ආරම්භ වෙන හැටි. ඒ පෘථග්ජන භූමියෙන් ගැලවිලා ආර්ය ශ්‍රාවක භූමියට පත් වෙන හැටි. කොච්චර ආශ්චර්යයක්ද? එතකොට ශාස්ත්‍රඥයන්ස දේශනා කරනවා කොහොමද මේ විදිහට අකුසල් දහම් ප්‍රහාණය පිණිසත් කුසල් දහම් දියුණු කර ගැනීම පිණිසත් කුමක්ද? ඒ තමයි තාමවා දැඩි වීරියකින් තාමවා ධල්ල පරක්‍රම දැඩි පරාක්‍රමයකින් අනික්කිත ධූරෝ කුසලේසු ධම්මේසු අත් නොහල වීරියකින් පටන්ගත් වීරියකින් වාසය කරන්නේ යන කරුණයි. යං හිස්ස භන්තේ අන්න ඒ තමයි ස්වාමීනි භාගතුන් වහන්සේ
විරියං ඒතම් පාටිකංකං. අන්න ඒක තමයි ඔහුගේ විරියේ ආරම්භය. අන්න ඒ තමයි තදස්ස විරිය ඉන්ද්‍රියං. ආන්න ඒකට තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒට කියන්නේ ඔහුගේ වීරිය ඉන්ද්‍රියයි කියලා කිව්වා. ඔන්න විරිය ඉන්ද්‍රිය. දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම ඔන්න බලන්න. එතකොට වීරිය එතකොට මේ ශාසනය තුල සම්පූර්ණයෙන්ම ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බ පාපස්සකරණං සියලු පව් දුරු කිරීම. කුසලස් උපසම්පදා සියලු කුසල් වැඩිම. ඒ තමයි බුද්ධාන ශාසන සරලව. ඒක තමයි බුදුරජාණන්සේගේ අනුශාසනාව කිව්වේ. දැන් බලන්න මේ අනුශාසනාවනේ මේ තියෙන්නේ. ඒතර වීරියත් එක්ක යන මූලාරම්භයකුත් එක්ක ගන්නා උදයක්. ඒ වීරියේ මූලාරම්භයත් එක්ක මේ ඉස්සරහට මේ ඉන්ද්‍රිය ධර්මයන් එකින් එක වැඩිලා ඒ හේත ප්‍රඥාව මුල් වීමෙන් ශ්‍රද්ධාව මුල් කරගන්න ඕන කියන කරුණ මේකේ හරි ලස්සනට තියෙනවා. ප්‍රඥාව මුල් වීමෙන් ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව කියන කරුණ. දැන් ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවනේ තියෙන්නේ. ඒකෙන් රෙදි කෑල්ල ගැනයි පාට ගැනයි වදින ස්ටයිල් උයව හිතන්නේ. එතකොට ඒක ප්‍රඥාව ගෝචරනේ නේ ගෝචර නැහැ කියන කරුණ මේක ඉස්සරහට තියෙන හරි ලස්සනට. ඒ ප්‍රඥාව කියන කරුණ ශ්‍රද්ධාවට ගෝචන වෙලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති වෙන හැටි. එතකොට තේරෙනවා අද කාලේ හැටියට ශ්‍රද්ධා ඉන්ද්‍රියවත් කීයෙන් කී දෙනෙකුටද තියෙන්නේ හරියට කියලා. නිකන් දෙඩවීම් පමණයි කියලා. එතකොට වීරිය ඉන්ද්‍රිය යනුයයි. ඔන්න වීරිය ඉන්ද්‍රිය ආරම්භය. එතකොට මේ වීරිය ඉන්ද්‍රිය තමයි යන්න උ සමකර කර යන්නේ. එතකොට වීරියෙන් බලාපොරොත්තු වෙන එකම කරුණ මොකද්ද? කුසලය ඉපැද්දවීම, අකුසලය දුරු කිරීමයි. එතකොට යම් කරුණක් මුල් කරගෙන භාවනා කරන්න ගිහිල්ලා හෝ සීලයක් පුරුදු කරගන්න යමින් හෝ යම් වෙන්නේ කුසල් අරමුණක පිනක් කරගන්න ගිහිල්ලා හරි හෝ කුසලයේ වැඩිම අකුසලයේ දුරු කිරීම මෙතන තිබෙන්නේ එතකොට වීර්යයයි. සරලව කිව්වොත්. එතකොට ඊළඟට ඔන්න ශාස්ත්‍රණස කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සද්ධයිස්ස භන්ති අරිය ශාවකස ආරද්ධ විරියස ඒතම් පාටිකංකං. ඔන්න ස්වාමීනි මේ විදිහට පටන්ගත් වීරියේති සදහවත් ආර්ය ශ්‍රාවකයා හට. දැන් අන්න එයාගේ පටන්ගත් වීරිය තියෙනවනේ. මොකද්ද පටන්ගත් වීරිය තුල තියෙන සරල තේරුම? කුසලය දියුණු කිරීම, අකුසල ප්‍රහාණය. එතකොට පටන්ගත් වීරියති සදහවත් ආර්ය ශ්‍රාවකයාට මේ කැමැති වේ යුත්තේ. යං සතිමා භවිස්සති සිහියෙන් යුක්ත වෙන. ඔන්න සිහිය කියන එක. මොකද්ද මේ සිහිය කියන එක කොන්න විස්තර කරන උතුම් සිහියෙන් යුක්ත වෙනවා. දැන් අපි කියනවනේ සිහියෙන් ඉන්න කියයි. ඔයාටයි සිහිය නැද්ද කියලා හයි. ඊට පස්සේ පොඩි බඩුවක් එහෙම හැමතකුණොත් තියන්න තැනක් අමතකුණොත් ඇයි සිහිය නැද්ද කියලා හිතන්නේ. සිහිය ඒ නිකම් තියපු බඩුවක් හරියට ඒ තැනින් මතක තිබ්බහම හරි බලවත් මහා සිහියෙන් ඉන්න මහා උත්තම කතාවෙන් කියන්නේ. ඊට පස්සේ මොකක් හරි ටිකක් මතක තියාගන්න පුළුවන් වුණාම හරි සිහිය කියලා තමයි හිතන්නේ. එතකොට ඒ සාමාන්‍ය ජීවිතයේ කතා කරන මේ සිහිය කියන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ සිහිය තිබ්බේ නැත්නම් තමයි අන්‍යයට කියන්නේ පිස්සා කියලා. එතකොට ඒ සිහිය නැති වුණ මිනිස්සයාට කියන්නේ මේ සම්මා සතියක් ගැන නෙමෙයි කියන්නේ. මේ සති ඉන්ද්‍රියක් ගැන නෙමෙයි කියන්නේ. මේ සාමාන්‍ය සිහිය තමයි ඔයම අද කාලා බීලා බඩුවක් මුට්ටුවක් තියලා ඒක. ඒකත් මතුනවනේ මනසේ පොඩි දුර්වලත්වය එයා පිස්සෙක්. ඒක ගොඩක් වැඩි වුණා. අන්න එයාට බෙහෙත් කරන්න තියෙනවා මේහා පැත්තේ උනත් අංගොඩ. එතකොට එයාට තියෙන්නේ ඒ පැත්තෙන් යන එක. මේ සම්මා සතිය සති ඉන්ද්‍රිය කියන්නේ මේ සාමාන්‍ය කතා බහ කරන මේ දෙයක් නෙමෙයි. මේ ආශ්චර්ය අద్භූත ගම්භීර කරුණක්. එතකොට ඒකයි. ඔන්න ශාස්ත්‍රඥාස දේශනා කරනවා යං සතිමා භවිස්සති. ඔන්න ඒ තමයි පරමේන සති නේපක්කේන සමන්නාගතෝ හෝති චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ඒ තමයි ශාස්ත්‍රඥාස දේශනා කරනවා උතුම් සිහියෙන් යුක්ත වෙනවා කියන්නේ. කොහොමද මේ කොහොම කෙනාද අර ආරද්ධ වීරියෙන් ඉන්න කෙනා කොහොමද අවස්ථානෝචිත නුවණින් යුක්ත වෙයි. පරමේන සති නේපක්කේන අවස්ථානෝචිත නුවණින්. එතකොට අවස්ථානෝචිත නුවණ කියලා කියන්නේ මේ අද කාලේ හැටියට මේ අපි සාමාන්‍යයෙන් කරන මේ කට්ටකම් වෙට්ට පිත්තලකම් දාලා මේ වංගු දාලා මාරු වෙන සිස්ටම් එක නෙමෙයි මේ අවස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ.
නුවණ කියලා කියන්නේ. දැන් සමහරව ඒකත් වරද්ද ගන්නවනේ. සමහරු හිතන්නේ මේ ඒ කාට හරි වංගුවක් දාලා මේ මාරු වෙලා යන සිස්ටම් එකේ තමයි අවස්ථානෝද නුවණ කියලා. ඒ ලාමක දේ මේ එදා බට්ටියක් කාලේ ඉන්න ජීවිතයකට ඒ හොයාගන්න තමයි ඒක. ඒ වගේ මේ ගම්බීර ඒ වගේ දෙයක් නෙමෙයි මේ ගම්බීරව කතා කරන මේ අවස්ථානෝද පරමීන සතිනේ පක්කේන කියලා කියන්නේ. එතකොට මේ අවස්ථානෝදිත නුවණින් යුක්ත වෙනවා කියලා කියන්නේ අන් ඔහුට කුසලයේ හැටියට තේරුම් ගන්නවා. අකුසලයේ හැටියට තේරුම් ගන්නවා. ඒ උපක්ලේශයන්ගෙන් හිත නිදැන් සමහරට කුසලයේ නාමයෙන් උපක්ලේශ වලට යනවනේ පුද්ගලයාගේ හිත. සමහරට පින කරන නාමයෙන් පින කියලා යන්නේ අකුසලයක් පැත්තට. කුසලයේ කියන නාමයෙන් කරලා තියෙන්නේ උපක්ලේශයකට ගිහිල්ලා. ඒ හැමදේම කුසල් වශයෙන් අකුසල් වශයෙන් උපක්ලේශ වශයෙන් ආශ්‍රවයන් වශයෙන් ඒ හැම දෙයක්ම යාට වහාශනව තේරුම් ගන්න පුළුවන්. ඒකයි ඒ අවස්ථාවට අනුව තේරුම් මේ යන්නේ මොකේටද කියන එක. ඒකයි පරමේන සතිය කියලා කියන්නේ. මේ ලාමක මේ කතා කරන එක නෙමෙයි. ඒකයි පරමේන සති කියලා කියන්නේ. එතකොට මේ ගම්බීර හරි කරුණු කාරණාවක් මේ. ඒකයි මේ එතකොට මේ ස්වභාවයන්ගෙන් යුතු කෙනාට තමයි සති ඉන්ද්‍රිය තියෙන්නේ. විරි ඉන්ද්‍රිය විතරක් තිබලා ඊට පස්සේ අනිත් ඉන්ද්‍රිය ධර්ම 4 නැතුව එහෙම වෙන්න බෑ. පහනම් පහමයි. ඉන්ද්‍රිය ධර්ම 5කි 4කි 2කි 3කි 1කි භාගයකි 1/2කි 1.5කි එහෙම ගණන් පාඩම් නැහැ ධර්මයේ. පහනම් 5යි. 4 නම් 4යි. අන්න ඒකයි. ඒතර මේ ඉන්ද්‍රිය ධර්මයෙන් එකින් එකට සම්බන්ධයි. එතකොට මේ පරමේන සති නේපක්කෙන් අවස්ථානෝදිත ප්‍රඥාවෙන් ඔහු කරන්නේ කොමක්ද? අර වීරියෙන් කරන දේම තමයි. මොකක්ද? කුසලය දියුණු කරන්න, අකුසලය දුරු කරන්න ඒ අවස්ථානෝදිත වන්න ඔහු නුවණින් විමසනවා. ඒකයි ඒකට පරමේන සතිය කිව්වේ. නේපක්කේන සමන්නාගතෝ කිව්වේ. අවස්ථානෝදිත නුවණින් යුක්තයි කියලා කියන්නේ. නුවණක් ඒක. ඒක බුද්ධියක්, ඒක ඥානයක්, ඒක නුවණක්. ගණන් පාඩම් තේරුම් ගන්නවා වගේ නෙමෙයි. ඒක වෙනම පැත්තක් මේ කතා කරන එක. පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි. ඒ වගේම තමයි ඒ කෙනාට පුළුවන් බොහෝ කලකට පෙර කළ දෑත් බොහෝ කලකට පෙර කියූ දෑත් සිහි කරයි. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. නැවත සිහි කරයි මේ හැකියාවක් තියෙනවා. එතකොට මේ පෙර කියපු දේවල්, පෙර කතා කරපු දේවල්, පෙර කළ දෑ කියලා කියන්නේ මේ නිකන් මේ බත් කාපු හැටි, ඊයේ රැයට කෑවේ මොකද්ද, අද උදේට කෑවේ මොනවද? ඒක ගැන සිහි කරන එක නෙමෙයි. බස් එකේ දැක්කේ කවුද? එයාද දැක්කේ නෑනේ, ඊයේ දැක්කේ කොතනින්ද? ඒක මේ ලාමක දෙයක්. ඒ දේවල් නෙමෙයි මේ චිර කතම්පි චිර භාසිතම්පි කියලා කියන්නේ. අරයා බැන්නේවා, මෙයා බැන්නේවා, මේ ඒ දේවල් හිත ඒකක් නෙමෙයි මේ. මේ චිර කතම්පි චිර භාසිතම්පි කියන එකෙන් පෙර කළ දෑත්, පෙර කියූ දෑත් ඔහු සිහි කරනවා කියලා කියන්නේ ඔහු බලනවා දැන් මෙතන ඇත්තට මේකට කියන ප්‍රතිවේක්ෂණය කියලා. තව වචනකින් ධර්මයේ කිව්වොත්. ඒ කියන්නේ ඔහු සිහි කරන්න පුළුවන් එයාට නැවත. අපි දැන් කියන්නේ දැන් මෙහෙම ඒක තේරුම් ගන්න ධර්මයේ කියන්නේ දවස මුළුල්ලේ බහුවන්නේ දවසේ එයා කල්පනා කරනවා රාත්‍රියේ නිින්දට යන්න කලින් මොකක් හරි ක්‍රමයේ දවසේ ඕනේ කොයි වෙලාවෙ හරි එයා කල්පනා කරනවා මේ වෙලාව තුල මේ කාල අපි හිතමු මේ පැය තුල කියලා හිතමුකෝ 3 ඉඳන් 4 වෙනකම් පැය කියලා හිතන්න. එතකොට එයා කල්පනා කරනවා මේ පැය තුල මං අතින් වචනීය අසංවර වීමක් වුණාද? කාය අසංවර වීමක් වුණාද? අන්න ඒකයි මේ නැවත මේ කය වචනේ සංවරයක්, සිතේ දමනයක් ගැන අන්න ඒ දේවල් සිහි කිරීමක් මේ කියන්නේ. ඒ සිහි කර දමනයකට හිත සදා ගන්න ක්‍රමයක්. මේ බත් කාපු ඒවයි අරයා කීප එකයි මෙයා කීප එකයි සිහි කරන එක නෙමෙයි මේ චිර කතම්පි චිර භාසිතම්පි කියන්නේ. මේ ගැඹුරු කාරණාවක්. එතකොට මේ හිතන්න දැන්
ඉන්ද්‍රිය ධර්මයෙන් ඇති වෙච්ච ශ්‍රාවකයෙක් කියලා කියන්නේ මේ මහ ලොන්ත කෙනෙක් නෙමෙයි. අද කාලේ වගේ මේ. ඒ කියන්නේ මහා ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ ධර්මයට නැඹුරු වෙච්ච කෙනෙක් කියන්නේ. ඒකයි ඒ දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආරම්භය කියන්නේ මොකද්ද? සෝවාන් මාර්ගය. ඒකයි ඒක න සෝවාන් වෙනවා කියලා ශාස්ත්‍රඥයන්ස අපුණේ. මෙරෙන්ඩ කලින් ශාස්ත්‍රඥයන්ස අපවෙනවනේ දැන් ඔක්කාන්ත සංයුත්තේ තියෙන්නේ. අන්න ඒකයි මේ නිකන් මේ අර මේ සාමාන්‍ය කතාවක් නෙමෙයි මේ. ඉන්ද්‍රිය ධර්ම කියන එක. ඒතකොට චිර කතම්පි චිර භාෂ දැන් බලන්න දැන් සේවිතබ්බ සූත්‍රය එහෙම තියෙන්නේ. වචනය කියන්න කලින් ඊට පස්සේ කයින් ක්‍රියා කරන්න කලින් හිතෙන් හිතන්න කලින් ඔහු සිහි කරනවා කියනවනේ. මේ කරන්න යන දේ හරිද වැරදිද? ඊට පස්සේ කියන කරන මේ මොහොත තුල ඔහු ඒ ගැන සිහියෙන් ඉන්නවා කියනවා. ඒ දේ කරලා ඉවරුණාට පස්සේ ඊට පස්සේ ඒ වෙලාවේ යා නැවත ප්‍රතිවේක්ෂණය කරන අන්න සිහිය මේ පරමේන සතිය. මේකම චිර කතම්පි චිර භාෂ තම්පි කියලා කියන්නේ. නැවත සිහි කරන්න පුළුවන් එයාට. ඒ වගේ දෙයකින් ඉන්න කෙනෙක් තමයි යන්න ඊළඟට සමාධිය ඒ දේවල් කරා අන්න ධානය කරා හිතක් දියුණු කර ගැනීමේ වාග්ය උදා වෙන්නේ. අන්න ඒකයි. ඊට පස්සේ බොහෝ ඊට ශාස්ත්‍රඥයන් දේශනා කරනම පරමේන සති නේපක්ඛ චිර කතම්පි චිර භාෂ සරිතා අනුස්සරිතා යා හිස්ස භන්තේ අන්න ඒක තමයි සති. ආන්නේ සිහිය තමයි ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ තදස්ස සති ඉන්ද්‍රියං. ස්වාමීනි මේ විදිහට උතුම් සිහියෙන් අවස්ථා ඥෝතිත නූණින් යුක්ත වූ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑත් බොහෝ කලකට පෙර කියූ දෑත් සිහි කරයි නැවත සිහි කරයි සිහි ඇත්තේ වෙයි යන කරුණක් ඇද්ද ස්වාමීනි. ඔහු තුළ මේ විදිහට යම් සිහියක් ඇද්ද සතියක් ඇද්ද ඒක ඔහුගේ සති ඉන්ද්‍රියයි. තදස්ස සති ඉන්ද්‍රියං ඔන්න සති ඉන්ද්‍රිය පිහිටීම සති ඉන්ද්‍රිය ආරම්භය. ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආරම්භය ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම ඉන්ද්‍රිය ධර්මයන්ගේ එතකොට වැඩිම. එතකොට මේ සම කර බලනවා කියන්නේ යන්නේ එතකොට ප්‍රත්‍යවේක්ෂාවක් තුල ඉන්නවා කියන්නේ කුමක්ද මේ? ඒ කුසලයේ අකුසලයේ තේරුම් ගනිමින් කුසලයේ අකුසලයේ කියන්නේ සම්මා දිට්ඨියට අදාළ කාරණාවක් නේ මෙතනත් කියන්නේ මේ. වීරිය ගැනත් තියෙන්නේ සම්මා දිට්ඨියට අදාළ කාරණාවක් නේ. ඒ අකුසල් දුරු කිරීම කුසල් වැඩිම. සිහියදිත් කියන්නේ කුසල් වැඩිමක් අකුසල් දුරු කිරීමක් ගැන සිහිය මුල් කරගන්න. ඒකේ සම්මා දිට්ඨිය මේ හැම දෙයකටම ආරම්භය වන්නේ. ඊළඟට ශාස්ත්‍රඥයන්ස දේශනා කරන ඔන්න ඒ තමයි ඊට පස්සේ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන ශාස්ත්‍රඥයන්සේට කොහොමද දැන් ඔන්න සති ඉන්ද්‍රියන් සද්ධායිස භන්තේ ආර්ය ශාවකස් ඔන්න ඔය විදිහට ශ්‍රද්ධාවෙන් යුක්තව සිටින ආර්ය ශ්‍රාවක පැහැදීමෙන් යුක්තව ඉන්න ආර්ය ශ්‍රාවකයා ආරද්ධ වීරියස් ওই විදිහට ආරද්ධ වීරිය පිහිටුවාගෙන පටන්ගත් වීරිය ඇති ඊට පස්සේ උපට්ඨිත සතිනෝ එතකොට අන්න මේ සති ඉන්ද්‍රිය තියෙන කෙනාට එතකොට අන්න වචනයක් තව කියනවා. මොකද්ද? උපට්ඨිත සතිනෝ. මේ විදිහට පරමේන සති නේපක්ඛේන සමන්නාගත චිරකතම්ප චිර භාෂම්ප තියෙන මේ උතුමන්ට තව වචනය තමයි උපට්ඨිත සතිනෝ. පිහිටුවාගත් සිහිය ඇති අන්න වචනේ. එතකොට ඒ තියෙන පිහිටුවාගත් සිහියක් වීරියකින් තමන්ගේ උත්සාහයකින් තමන්ගේ කැපවීමකින් අන්න පිහිටුවා ගත්තේ බලෙන් දෙයයන් වහන්සේ දුන්න කවුරු හරි පෙව්වපු දැන් අද කාලේ වගේ මගපල දෙන එකක් තියෙනනේ ඉන්ද්‍රියන් දෙනේව තියෙන ඔයාට සද්ධා ඉන්ද්‍රිය ඔන්න ඔයාගේ සිහියෙන් දැන් ඒ වගේ දුන්න එහෙම එකක් නෙමෙයි පිහිටුවා ගත් ඒකයි මේ ධර්මයේ එකිනෙකනාට පුද්ගලිකයි කියන්නේ ඒකේන පිහිටුවා ගත්තා වූ දෙයක් ඒකයි මේ ධර්මයේ ඕපනයිකයි කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු තම නැන පමණින් අන්නේ පිහිටන්නේ. ඒතර මේ ඉන්ද්‍රිය ධර්මයන් ඒකයි. මේ කවුරුත් දෙන කාරවත් කියවුවාම නැති වෙන ඇති වෙන වගේ වනේ මේ දැන් සමහර කියන්නේ සමහරු බයිනකොට බයිනවන කිසි සද්ධාව නැති එයා බැන්න කියලා සද්ධාව ඇති වෙන්නෙත් නැහැ. එයා ಗುಣ කිව්වා කියලා සද්ධාව වැඩෙන්නෙත් නැහැ.
සද්ධාව වැඩිවීමත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිරිහීමත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ නොවැඩවීමත් පවතින කවුරුද? තමාගේ ක්‍රියාකලාප යටතේ. ඒක එක එක්කෙනාට පුද්ගලිකයි. බාහිනකොට ඉතින් කට තියෙන ඕන කෙනෙක් බැන්න අපිට මොකද? මොකද ඒකනේ ශාස්ත්‍රුන් වහන්සේත් අහන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්. ආනන්ද ඔබේ ඉන්ද්‍රිය ඔබේ සිහිය දැන් චාපාල චෛත්‍යද ඔබේ සිහිය කවුරු ගත්තද කියලා අහනවනේ. ඒ සිහිය ඔබටයි අයිති. ඒක පවත්ව ගන්න. අන්න ඒකයි. එතකොට සති ඉන්ද්‍රිය. එතකොට ඔන්න ඔය විදිහට පිහිටුවාගත් උපට්ඨිත සතිනෝ ඒතම් පාටිකංකං. එතකොට ඔය විදිහට පටන්ගත් වීරියති පිහිටුවාගත් සිහිය ඇති සදහවත් ආර්ය ශ්‍රාවකයාට මේ කැමැති විය යුත්තේය. අන්න ඒක න මේක කැමැති විය යුත්තේ. එනම් ඒ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන යම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා යම් වස්සග්ග රාමණං කරිත්වා ලබිස්සති සමාධින් ලබිස්සති චිත්තස් ඒකග්ගතං. අන්න හරි ලස්සන කොටසක් මේ කියන්නේ. අහගන්න. මේ විදිහට පටන්ගත් වීරියෙන් යුක්තව සිටින පිහිටුවාගත් සිහියෙන් යුක්තව ඇති ඒ ආර්ය ශ්‍රාවකයාට කොහොමද වස්සග්ග රාමණං කරිත්වා නිවන අරමුණු කොටගත්. අන්න වස්සග්ග රාමණං කිව්වේ නිවන අරමුණු කොටගත්. එතකොට අපි භාවනාවක් කරේ යම් කිසි සමාධියක යම් කිසි දෙයක් පුරුදු කරනවා නම් හිතේ එකඟ බවක් පුරුදු වේදකොට ඒ ඉලක්කය අපි තියාගත යුත්තේ කුමක්ද? මේ මට නිවන පිණිස උපකාර වේවා කියන එකයි. ඒක දැන් සීල් සමාදන් වුණාම දැන් සරලව තේරුම් ගන්න කියනවා නේද? මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතේ යහපත පරලෝකේ කතාව කියලා අවසානයේ කියන්නේ මොකද්ද? නිවන පිණිස උපකාර වේවා. අන්න වස්සග්ග රාමණං. එතකොට සීලයක සමාදන් වීමේ මූලික අර්ථය මොකද්ද? නිවනයි. සමාධිය වැඩිීමේ මූලික අරමුණ විය යුත්තේ කොමක්ද? නිවන පිණිස උපකාර වේවා. කුසල් වැඩිීමේ මූලික අරමුණ මොකද්ද? නිවන පිණිස උපකාර වේවා. පින රැස් කිරීමේ අරමුණ මොකක්ද? නිවන පිණිස උපකාර වේවා. එතකොට ඒ උපකාරයේ පිණිස ඒ ප්‍රධාන ඉලක්කයේ තිබෙන කෙනාට සුගති සම්පත කියන එක ඉතින් අය අමුතුවෙන් හිත පතපත බල අනේකෝ එන්නකෝ ගගා නිකන් එහෙම හිත දෙන්නේ. මාර්ගේ යනවා නම් ඊට අදාළ දේ හම්බෙනවා. කෝ අනේ නේ අනේ එන්නකෝ ගගා ඉන්න දෙයක් නැහැ. කාමයන් හිතේ දුරු කරනවා නම් ඔහු අරූපේ හෝ රූපේ ඊට පස්සේ ඒ හිත පිහිටනවා. ඊට පළවෙනි ධ්‍යානයට අදාළ ඒ සමාධියට අදාළව දේවල් පුරුදු කර ගන්නවා නම් ඊ අනුව ඔහුගේ හිත වීරිය ඇති. දැන් හිතන්නකෝ දැන් අපි දැන් කලින් කතා කරන ඡන්දය ඊට පස්සේ චිත්ත විරිය විමර්ශා කියන මේ 이르දිපාදයන් පුරුදු කරගන්න කලින් කරුණු දෙකක් ගැන කතා කරන්නේ. අතිලීනේට හිත නොයා අතිපග්ගහිත හිත නොයා පවත්. ඒතකොට ඒ විදිහට හිත පුරුදු කරගන්නවා නම් ඔහුගේ ඡන්ද චිත්ත විරිය විමර්ශා වැඩෙනවා. අනේ වැඩෙන්න කෝ ගන්න දෙයක් නැහැ. ඒකයි මේක ධර්මතාවයක් කියන්නේ. එතකොට මේ නිවන මුල් කර ගනිමින් යන්නේ ඒකයි. වස්සග්ග රාමණං නිවන මුල් කර ගනිමින් වස්සග්ග රාමණං කරිත්වා අන්න නිවන මුල් කර ගනිමින් මොකද්ද? ඒ ඡන්දේ මුල් කරගෙන හෝ චිත්තේ මුල් කරගෙන හෝ අදිෂ්ඨානයේ මුල් කරගෙන හෝ විමර්ශයේ මුල් කරගෙන හෝ අන්න ඒ නිවන මුල් වස්සග්ග රාමණං ලබති සමාධින් අන්න සමාධියක් හිතේ ලබයිද? ලබති චිත්තස් ඒකග්ගතං සිතේ යම් එකඟ බවක් ලබයිද? ඔන්න ශාස්ත්‍රණ දේශනා කරන ලබන්නේ යන කරුණ වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න ඒකට තමයි කියන්නේ කරිත්වා යෝහිස් භන්තේ. අන්නේ ඒ සමාධියට තමයි තදස්ස සමාධි ඉන්ද්‍රියං. අන්න ඒකට තමයි ස්වාමීනි ඔහු තුල යම් ඒ විදියට සමාධියක් ඇද්ද? ඒ ඔහුගේ සමාධි ඉන්ද්‍රියයි. විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. ඔන්න ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් තුනක්. මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම බලන්න. එතකොට වීරිය ආරම්භයත් එක්ක තමයි මේ සියල්ල තියෙන්නේ. ඒ වීරිය ආරම්භයේ තියෙන කරුණ තුල තියෙන අභ්‍යන්තරේ මොකද? කුසලයේ අකුසලයේ තේරුම් ගන්න. කුසලයේ අකුසලයේ තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨියයි.
ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම සම්මා දිට්ඨිය කියන එක තියෙන්නේ. සම්මා දිට්ඨියත් එක්ක සියල්ල යන්නේ ඒකයි. බලන්න මේ එකිනෙකට කොච්චර ආශ්චර්යද කොච්චර ලස්සනයි කියලා මේ ධර්මයේ මේ හැම එකම එකිනෙකට ගැළපි යන හැටි එකිනෙකට මේ හැම දෙයක්ම සම්බන්ධයි. අන්න ඒකයි. එතකොට ඒක සමාධි ඉන්ද්‍රියයි. එතකොට දැන් මේ සමාධි ඉන්ද්‍රිය ගැන කතා කළා. එතකොට විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ තමයි භාග්‍යතුන් වහන්සේ ඊළඟට විස්තර කරන කුමක්ද? ඒ තමයි මෙන්න මේ ආකාරයට මේ විදිහට පටන්ගත් වීරියෙන් යුක්තව සද්ධයිස්ස භන්තේ අරිය ශාවකස්ස මේ විදිහට පැහැදීමෙන් යුක්තව පටන්ගත් වීරිය ඇති ආර්ය ශ්‍රාවක ආරද්ධ විරියස ආරද්ධ වීරියෙන් යුක්තව උපට්ඨිත සතිනෝ පිහිටුවාගත් සිහිය ඇති සම්මා චිත්තස්ස සමාහිතං චිත්තස්ස මේ විදිහට සමාහිත සිත ඇති. ඒතර සමාහිත සිත කියලා කියන්නේ යම් සමාධි මට්ටමක් සිත ඒකක බවක් තියෙනවා කියන කරුණෙන් යුතු කෙනෙක් කියන එකයි. එතකොට ඒ විදිහට ඒ සමාහිත සිතෙන් යුතු කෙනා මොකද කරන්න කියනවා. ඔන්න දැන් මේ විස්තර කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ගැන. මේ ප්‍රඥාවත් එක්ක ශ්‍රද්ධාව ඇති වෙන හැටි. ඒතර මේක ටිකක් ඊළඟ එක මේ කරුණ හරි ලස්සන කාරණාවක්. ඒතර දැනට මේ අපි ආපන සූත්‍රයේ මේ කතා කරපු ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම ගැන දැනට මතක තියාගන්න. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීමත් එක්ක මේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන 이르දිපාදයන් වැඩෙන හැටි දැන් ඔබට තේරෙනවා ඇති. එතකොට දැන් ඔබට අපි කතා කළා මතක ඇති දැන් මේ විදිහට මොකක්ද නිවනට මුල් කර ගනිමින් අන්නේ කෙනා ලබති සමාධි. දැන් නිවන මුල් කර ගනිමින් තමයි ඡන්දයත් චිත්තයත් විරියත් වීමංසාවත් වැඩි යුක්ති. එතකොට ඒ විදිහට ඒ ඡන්දේ මුල් කර ගන්නා හිත ඒකක බව සමාධියට අන්න ඒකයි ඒකට කිව්වේ ඡන්ද සමාධි කියලා. අන්න ඒකයි ඒකට කිව්වේ විරිය සමාධිය කියලා. අන්න ඒකයි ඒකට කිව්වේ චිත්ත සමාධිය කියලා. අන්න ඒකයි ඒකට කිව්වේ වීමංස සමාධිය කියලා. මුල් වී යුත්තේ නිවන මුල් කරගනිමින් වඩන්නා වූ 이르දිපාදය. එතකොට නිවන මුල් කරගනිමිනුත් තමයි 이르දිපාදයෙන් වැඩි යුත්තේ. එතකොට ඒ නිවන මුල් කරගනිමින් පුරුදු කරගන්නා වූ 이르දිපාදයන් තමයි ඒ 이르දිපාදයන්ගේ අවසානයේ ආශ්‍රවයක් සෙවීම කලා යන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් ඡන්දේ චිත්තේ විරේ වීමංශය කියන 이르දිපාදයන්ම තමයි සාමාන්‍ය මොකක් හරි ඕම් කීක හරි මොන හරි හිමාලය ඉස්සරත් හිටියනේ. ඒ විදිහට හිත දියුණු කරගන්න පුළුවන් හැකියාවන් තියෙන අය. එතකොට ඒකටත් එයා බලවත් කැමැත්තක්, බලවත් වීරියක්, බලවත් උත්සාහයක්, බලවත් ඡන්දයක්, බලවත් අදිෂ්ඨානයක්, බලවත් වීමංසාවක් කොමුණෝ ඒ වීමංසාව මිත්‍යාවක්. ඒ පැත්තෙන් හැබැයි ඒ නිවන කරාන වොස්සක් ගනාමන උන්නේ. නිවන කරා ගියේ නෑ. ඒකයි ඒ කාලෙත් දැන් අසිත කාල දේවල තවුස එහෙම. ආලාර කාලාම, උද්දකරාම් පුත්ත. දැන් මනෝ කායෙන් ගමන් කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට දිබ්බ චක්කව දිබ්බ සෝතේ තිබුණා. පුබ්බේ නිවාසාන සතිය ඇති කරගත්ත ඒගොල්ලොත්. ආසවක්ඛේ ඥානය ඇති කර ගැනීම හැකියාව තිබුණේ ඇයි හේතුව? ඒ ඡන්දය, ඒ වීරිය, ඒ වීමංසනය වුස්සක් ගන්න නිවනට නැඹුරු ඒ නිවනට නැඹුරු වන මාර්ගයට අදාළුනේ නෑ. ඒක වෙන කුමන හෝ මිත්‍යා ඡන්දයක්, මිත්‍යා වීරියකින් ඒ ඡන්ද චිත්ත වීමංසනයකින් තමයි මේ දේවල් ඇති කරගත්තේ. ඒ හේතුවෙනුත් යන්න පුළුවන් වුණා හැබැයි සම්මා පැත්තට යහපත් දෙයකට උතුම් දේ කරා යන්න හම්බුනේ නැහැ. අන්න ඒක ඒ උතුමන්ගේ මේ වෙනස. ඒත් මේ විදිහටම ඡන්දේ චිත්තේ විරිවිමංසාව තමයි වැඩි වෙන්නේ. හැබැයි නැති වුණේ එතන මොකද්ද? වොස්සක් ග්‍රාමණන් කියන එක. ඒකයි එතකොට මේ නිවනට මුල් කරගෙන හිත පිහිටනවා කියන එකේ බලවත්කම කියන එක දැන් තේරෙනව නේද? නිකන් කරන්නම් වාලේ කරනවා කියන එක නෙමෙයි. නිවනට මුල් වෙලා නිවනට නැඹුරු වූ සිතින් පුරුදු කරනවා කියන වචනේ එතකොට කොච්චර ගම්බීර, කොච්චර ගැඹුරු, කොච්චර අර්ථවත් මහා යහපතක්
තිබෙන අරමුණක් ඔසග්ගරාමණං කියලා නිවනට නැඹුරු කියන අරමුණ. ආනීකයි. ඉතින් මේ කියපු කරුණු ටික නැවත සිහි කරන්න. දැන් ආපන සූත්‍රය අපිට අද ටික පොඩි කොටසක් සාකච්ඡා කරන්න පුළුවන් වුණේ. දැන් ඊළඟට කොටස තමයි ප්‍රඥාවත් ඇති කර ගනිමින් ඒ ප්‍රඥාව මුල් කර ගනිමින් ඊළඟට සද්ධා ඉන්ද්‍රිය ඇති වෙන හරි ලස්සනට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. ත්‍රි කොටස අපි ඊළඟට කතා කරේ. ඉතින් මේ විදිහට අපිට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන්ද දියුණු කර ගනිමින් ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන මේ ඊට අනුරූපව මේ ඡන්ද චිත්ත විරිය වීමන්සා කියන 이르දිපාදයන්ද දියුණු කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාටද වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. 이르දිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දින දායකත්වයේ දරන්නේ අංක 905න් 18න් 3 තුන්වන පටුමග ශාන්තිපුර මාළබේන ලිපිණී පදිංචි 61 වන උපන්දිනයේ යෙදෙන ජගත් වෙදසිංහ මහතාට සිත් පැතීම පිණිස පින්වත් රසිකා වෙදසිංහ බිරිඳ, උපෙක් වෙදසිංහ පුතුණුවන්, දේශානී වාරිය පෙරුම දියණිය සහ උමේෂ් වාරිය පෙරුම බෑණා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්ට යෙදුණු සියලු පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙව් රජුන්, ඒ වගේම ධතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණයන සතරවරම් දේවමරදරුවන් ප්‍රධාන සියලු දෙවිවරුන්ටත්, ඒ වගේම ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාටත්, ඒ වගේම ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් සියලු දෙවියන්, ඒ වගේම බ්‍රහ්මීන් දිව්‍යාවසීන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය, ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටමත්, ඒ වගේම දායකත්වයේ දරන්නා වූ රසිකා වෙදසිංහ මහත්මිය, ජගත් වෙදසිංහ මහතා, උපෙක් වෙදසිංහ පුතුණුවන්, දේශානි වාරිය පෙරුම දෙවිනිය, උමේෂ් වාරිය පෙරුම පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් සියලු ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පින ජගත් වෙදසිංහ මහතා නමින් මිය පරලොව ගිය දෙමාපියන්ට, ඒ වගේම ඔබ අප නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයා අනන්ත සසර පුරා මේ මොහොත දක්වා පින් බලාපොරොත්තුෙන් නැත්නම් ඒ සියලු ඥාතීන්ද සමලස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් උදාන් වාරිය පෙරුම පුතුණුවන්ට, ඒ වගේම දිහාන් වාරිය පෙරුම පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම චාමර සූර්යරච්චි සොහිවුරාට, සුබෝධා සූර්යරච්චි මහත්මියට, මාල්නී විජේරත්න මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රසිකා වෙදසිංහ මහත්මියට, උපෙක් වෙදසිංහ පුතුණුවන්, ඒ වගේම දේශානී වාරිය පෙරුම දියණියට, උමේෂ් වාරිය පෙරුම බෑණනුවන්ට, ඒ වගේම 61 වන උපන්දිනයේ යෙදෙන ජගත් වෙදසිංහ මහත්මයා ඇතුළු ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ පින්වත් හැම දිනා කරන කියන සීල කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී නැත්නම් හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින් සුවසේ කිසි බාධා කරදරයකින් තොරව පින් දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පින් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා.
ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාබෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත පිණිසත් උතුම් ධර්මාබෝධී පිණිසත් මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම අප දෙමාපිය ගුරුවර නෑද හිත මිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන සිව්පසෙන් අපපකාර කරන හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණී සැලසේවා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පෙතුම් රැකී ආරක්ෂා වෙලෙලඳා ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් ඒ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින් දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිණුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා හැම දිනාටම තිරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.